සුරුදු පරිදි සූදානම් වෙලා සිටින්නේ. මෙල්බර්න් නුවර බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ මගින් සංවිධානය කොට විකාශය කරනු ලබන උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේ අපි විශේෂයෙන්ම සුවිශේෂ කාරණා දෙකක් දවසේ ලංකාවාසී බෞද්ධයන් විසින් සමරන වප් පුරපසක් පොහෝ දිනය. අද දවසේ නිල වශයෙන් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව භික්ෂුන් වහන්සේලාගේ වස්වාසය අවසන් වෙන වස්සාන සමය අවසන් වෙන දිනයයි. නමුත් බෞද්ධ ගණනය කිරීම වල හැටියට භික්ෂුන් වහන්සේලා විසින් පොහොය කරන වස් පොහොය එළඹෙන්නේ හෙට දවසේ. ඒ නිසා අපි හෙට දවසේ තමයි විනයානුකූලව වස් පවාද කරලා භික්ෂුන් වහන්සේලා විසින් වස් කාලය අවසන් කරන දවස බවට පත් වෙනවා. ඒ වගේම වස් අවසන් කරන මේ වප්පුර 15ක් පොහොය දිනය ඉතා වැදගත් පොහොය දිනයක්. ඒ තමයි තථාගතයන් වහන්සේගේ රීතර වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වන සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලාගේ සහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක පදවිය පිරිනැමුනේ අද වගේ වස්පුර 15ක් පොහොය දිනයක. මේ වප්පුර 15ක් පොහොය දිනෙහි වැදගත්කම තිබෙනවා. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට පමණක් දෙවනි වූ සරියුත් මහරහතන් වහන්සේට ප්‍රඥාලාභීන්ගෙන් අගතැන්තර ලැබීම තමයි ප්‍රධාන වශයෙන් අපි සලකන කාරණය. ඊට අමතරව විශේෂ කාරණයක් තිබෙනවා. තථාගතයන් වහන්සේ වස්සාන සමය තුල ධර්ම දේශනා කරලා තාවතිස දිව්‍ය ලෝකයේ පඩුපුලාසනයේ මත වැඩි මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනාව සිදු කොට සෝවාන් ඵලය සාක්ෂාත් වුණේ වප් පුර 15 පොහොය දිනේ. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා. සිදත්ත නමින් පැවිදි වූ මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදු සාසනයේ පැවිදි වුණේ අද වගේ වප් පුර 15ක් පොහොය. වගේම ලංකාවට බුද්ධ ශාසනය වැඩම කරලා අනුබුදු මහරහතන් වහන්සේගේ අනුශාසනා සහිතව භික්ෂුණී ශාසනය ලංකාවේ පිහිටවන්නට පිරිසක් ලංකාවෙන් පිටත් කරලා හැරිය අදගේ වප් පොහොය දිනේ. ඒ වගේම තමයි ලංකාවේ අපිට වැදගත් වන තූපාරාමේ සිදු කර විනය සංගායනාව විනය පිටකයේ අරිහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා විසින් අනුරාධපුරයේ තූපාරාමේදී විනය සජ්ජායනා විනය සංගායනාවක් කළා. ඒ විනය සංගායනාව අද වගේ වප් පුණ්‍යක. ඉන් වස් රැසීම නවත්තන වස් කාලේ අවසන් වෙන දිනයට අමතරව ඒ වගේ වැදගත්කමකුත් වැදගත්කම් රාශියක් අපිට මේ වප් පුර 15ක් පොහොය දිනේ තියෙනවා. ඒ වගේ දවසේ මේ පින්වතුන්ට පින් අනුමෝදනාව සිද්ධ කරනකොට ඇහෙන්නට ඇති අපගේ කල්යාණ මිත්‍ර අතිපූජනීය වැයගොඩවල විමල ඥාන ස්වාමීන් වහන්සේ පැවිදි අද වෙනකොට වසර 31ක් ගත වෙලා තියෙනවා. උන්වහන්සේ ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට බොහෝම සෙතක් ඒ වගේම පුණ්‍යානුමෝදනා පූර්වකව විශාල සේවයක් සිදු කරමින් විශේෂයෙන්ම බලංගොඩ ප්‍රදේශයේහි බලංගොඩ ප්‍රදේශයේහි කරබත් විහාර ආරණ්‍ය සේනාසනයේ වාසී වනවාසී මහා සංඝරුවනට විශාල පිටිවහලක් වුණා. උන්වහන්සේ කරන ලද සේවා ලංකාව තුළ අති විශිෂ්ටයි. ඒ සේවාවේ ප්‍රතිඵල අදටත් ලංකා වාසී අරණවැසි මහරුවන භුක්ති විඳිනවා. භාවනා කරමින් කාලය ගත කරන්නට අවශ්‍ය
මං පිළිවෙත් උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ බලංගොඩ තැන්න ආරණ්‍ය සේනාසනයේදී ඒ හරහා උන්වහන්සේ තමන් වහන්සේ පැවිදි ජීවත් වෙලා වසර 30 ගත වෙනකොට ලංකාවේ පමණක් නොවේ මැලේසියාවේ බඩු පහත්හි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේත් කටයුතු කාරණා කරමින් ලංකාවේ පමණක් නොව මැලේසියාවේ ගිහි පිරිසටත් පැවිදි පිරිසටත් මහ විශාල අනුග්‍රහයක් ලබා දුන්නා. අදටත් ඒ පිරිස් උන්වහන්සේට පින් අනුමෝදන් කරමින් සේවාවන් සිදු කර විශාල කර්තව්‍යයක් සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඕස්ට්‍රේලියාවට වැඩම කරලා මෙල්බර්න් නගරේ රුක්හි පිහිටි බද්දේක සේනාසනයේ දැන් උන්වහන්සේගේ සේවාවන් උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු මේ ඕස්ට්‍රේලියාවේ පවා ඉතාමත්ම දීපව්‍යාප්ත වශයෙන් සිද්ධ කරනවා. එනිසා තව තවත් අපේ ස්වාමින් වහන්සේට මේ වගේ උත්තරීතර වූ කුසල ධර්මයන් වර්ධනය කරමින් මේ බුද්ධ චිරස්ථිතිය සඳහා කටයුතු කරමින් ප්‍රතිපත්තිකාමී වනට සේවයේ සපයමින් උතුම් වූ පුණ්‍ය ධර්මයන් වර්ධනය කරගෙන වඩාත් බලවත් වූ කුසල ධර්මයක් තුළින් මේ බලාපොරොත්තු වන්නා වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට අවශ්‍ය කරන බෝධියකින් උතුම් අමා මහ නිවන් සුවය සැනසෙත්වා කියලා උන්වහන්සේටත් මේ පින් අනුමෝදන් කරමින් අද දේශනාව ආරම්භ කරමු. අද දවසේ පින්වතුන් මම කලින් සඳහන් කළා වගේ අවසන් වෙන වප් ලංකාවාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව. නමුත් වික්ෂුන් වහන්සේලාගේ වස අවසන් වෙන්නේ හෙට දවසෙන් අපේ අන්නේ කිරීම වෙනස් නිසා. මේ බුද්ධ ශාසනයේ පවතින තාක් කාලයක තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ වැදගත්ම කාරණයක් තියෙනවා පින්වතුනි. වික්ෂුන් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් මනවින් සීලයක පිහිටා ඉඳින්න කියන කාරණය. වික්ෂුන් වහන්සේලා වේවා ගිහි පින්වතුන් වේවා සීලයක පිහිටා නොහිටියොත් සීලෙහි ආනිසංස නොගත්තොත් අපිට කවදාකවත් මේ ධර්මයේ පිළිසරණ ලබන්න පුළුවන්කම නැවද බෑ. මේ සීලේක ආනිසංසය සීලේ තිබෙනා වැදගත්කම කියන්නේ පුදුමාකාර වැදගත්කමක්. සාමාන්‍යයෙන් මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න මිනිස්සුන්ට දිව්‍ය ලෝකින් දෙවියන්ට බ්‍රහ්මයන්ට මේ සීලය හරහා තවත් මාහිමි ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද? අපිට සීලය දියුණු කරලා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපේ සීලය වර්ධනය කිරීමේ කටයුතු අපේ සීලය වර්ධනය කිරීමේ පරාසය නිවන දක්වා විහිදෙනවා. ඇත්තටම උපෝසථ අට්ඨාංග සීලය, දසාංග සීලය, සාමණේර සීලය ආදී උතුම් සීලයන් සැලකුවත් උපසම්පදා සීලය ආදී අදි සීලයන් සැලකුවත් එදිනෙදා අපි පරිහරණය කරන එදිනෙදා අපි සමාදන් වෙන පංච සීලය සැලකුවත් මේ සෑම සීලයක්ම යටත් වෙන්නේ ඒකායන වශයෙන්ම උත්තරීතර වූ මාර්ගයේ සම්පූර්ණ කරන උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගන්න තමයි. මෙහිදී වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි උත්තරීතර වූ නිවන් මාර්ගයේ සාක්ෂාත් කරන්න මේ සීලය ආරක්ෂා කරන කෙනෙක්. ඒ සීලයම එයාගේ සමාධිය පිණිසත් ඒ සීලයම එයාගේ ප්‍රඥා පිණිසත් භාවිතා. ඒකම මාර්ගයේ තියෙන සීල සමාධි ප්‍රඥා කියලා නේ. සාමාන්‍යයෙන් ලංකාවේ නම් පොහොය දිනය නිමාරු දිනයක් නිසා පොහොය දිනයට සිල් සමාදන් වීම කියන කාරණය කිසි කෙනෙක් ලේසියකට මගහරින්නේ නැහැ. කෙසේ හෝ පොහොය දිනේදී අපි සිල් සමාදන් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බෞද්ධයාට මම කලින් කිව්වා වගේ නිති පන්සිල් පො අට සිල් කියලා කියනවා. නිත්‍ය සීලය වශයෙන් බෞද්ධයාගේ තියෙන පංච සීලය අපි පොය දවසට අෂ්ටාංග සීලය නැත්නම් අට සිල් සමාදන් වෙනවා. ඒතර මේ අෂ්ටාංග සීලය සමාදන් වීම හරහා තව කුසල ධර්මයන් රාශියක් අපි වර්ධනය කරනවා. විශේෂයෙන්ම පොය දිනයන්හි අපි මේ අෂ්ටාංග සීලය ආරක්ෂා කරනවා. එක්තරා අවස්ථාවක ඔබට මතක ඇති විශාක උපෝසථ සූත්‍රයේ සඳහන් තථාගතයන් වහන්සේ මේ උපෝසථයේ තියෙන වැදගත්කම සඳහන් කරනවා. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා
ශාක්‍යෝ දමනය කළා මතකද නේද? ඒ ශාක්‍යෝ දමනය කරා කියලා කියන්නේ. ශාක්‍ය වංශිකයෝ කියලා කියන්නේ බුදුරන් වහන්සේගේම ඥාති පිරිසක්. බුදුරන් වහන්සේගේ ඥාති පිරිසක් නම් ඇයි බුදුරන් වහන්සේ දමනය කරන්නේ? දමනය කරන්න අවශ්‍ය ඥාති නෙමෙයි. දමනය කරන්න අවශ්‍ය කවුද? නොදැමුණු සත්වයෝ. දමනය නොවූ අය තමයි දමනය කරලා ගන්න වෙන්නේ. භයානක සත්තු සමහර විට සමහර බල සම්පන්න යක්ෂයෝ දෙවි දේවතාවුරු සමහර ඡණ්ඩ මිනිස්සු ඒ වගේ අය තමයි මනා ලෙස දමනය වෙලා නැති නිසා දමනය කරලා ගන්න වෙන්නේ. එහෙනම් දමනය වෙලා නැති නිසා දමනය කරලා ගන්න වෙනවා කියලා කියන එකේ තේරුම මොකද්ද? ශාක්‍යයොත් එහෙනම් දමන වෙලා නැහැ කියන එක තමයි. එහෙනම් මෙච්චර මේ ධන ධාන්‍ය සම්පත් තිබ්බ ඒ කාලේ ලෝකේ හිටපු රජපෞල් අතරින් ධනවත්ම රජ පරම්පරාව. බලවත්ම සහ වැඩිපුරම සැප විඳපු රජ පරම්පරාව. බලවත්ම කියනකට වඩා වැඩිපුරම සැප සම්පත් තිබුණු කීර්ති නාමයකින් ඉහළ වුණු ඒ විතරකුත් නෙමෙයි කුලය වංශය අතරින් ඒ කාලේ තිබ්බ කුලමල ભેදයක් ලොකුවටම මේ ශාක්‍ය වෛශ්‍ය ශුද්‍ර බ්‍රාහ්මණ කියලා මේ කුල අතරේ තිබ්බ ශාක්‍ය කුලයේ ඉහළම කුලයේ වශයෙන් සැලකුව කුලය තමයි මේ ශාස්ත්‍රීය වංශික ශාක්‍ය වංශිකයෝ. ඉතින් මේ ශාස්ත්‍රීය වංශිකයෝ ශාස්ත්‍රීය ජාතිකයෝ මේ ශාක්‍ය වංශිකයන් ගොඩාක් සැලකුවා. ඒ නිසා ඒ ශාක්‍යයෝ හිටියේ බොහොම මාන්නේ. කොටින්ම බුදුරන් වහන්සේ පිණ්ඩපාත යන එක පිළිබඳව වුණත් සුද්ධෝදන මහරජතුමා කැමති වුණේ නැහැ. සුද්ධෝදන මහරජතුමා දේශනා මතක් කරනවා බුදුරන් වහන්සේට ස්වාමීනි ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින්න එපා. මගේ මාලිගාවට වඩින්න. මම ඔබ වහන්සේට හැමදාම දානි පූජා කරනවා. ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින්න එක මට අවමානයක්. ඒ රජ කෙනෙක්ගේ පුතෙක් ගෙවල් ගානේ ගිහිලා කෑම ඉල්ලන. ඒකනේ තේරෙන්නේ. ඒක රජතුමාට තේරෙන්නේ නැහැ අවස්ථාව ලබා දෙනවා කියන කාරණේ. ඇත්තරම බුදුරන් වහන්සේලා මහා සංඝරත්නයේ පිණ්ඩපාතේ යන්නේ මිනිසුන්ට දානේ පූජා කරන්න අවස්ථාවක් ලබා දෙන්න. ඒතර මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ අවකාශයක් සලසා දෙන අවස්ථාවක් ලබා දෙන කාරණයක් මෙතන වෙන්නේ. එහෙම නැතුව උන්වහන්සේ සිඟමන් නැදිනව නෙමෙයි. පිණ්ඩපාතය කියලා කියන එක බොහෝ විට අපි පිණ්ඩපාතේදී තථාගතයන් වහන්සේ වුණත් බොහෝ කතාවල දැකලා ඇති බොහෝ දේශනාවල දැකලා ඇති තථාගතයන් වහන්සේ පවා දේශනා කරනවා මිනිසුන්ට අනුග්‍රහය පිණිස තමයි උන්වහන්සේලා බොහෝ තැන්වල පිණ්ඩපාතේ වැඩම කරලා උදව් කළේ. ඒතර මේ වගේ සිද්ධි හරහා පේනවා මේ ශාක්‍ය වංශිකව බොහොම මාන්නතිකයි. බුදුරන් වහන්සේගේ ධර්ම කරුණු පිළිගන්නට ශාක්‍යෝ කැමති වුණේ නැහැ. කොටිම බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියනවත් ශාක්‍යෝ කැමති වුණේ නැහැ. ඒගොල්ලන් පිළිගත්තේ නැහැ. මොකද උනේ? බුදුන් වහන්සේට සිද්ධ වුණා මේ ඇයට මේක ඒත්තු ගන්න. බුදුරන් වහන්සේට සිද්ධ වුණා මේ ඇයට මේක පැහැදිලි කරලා දෙන්න. යමා මහ ප්‍රාතිහාර්ය පෑවහම තමයි ශාක්‍යෝ පිළිගත්තා. මේනම් අපි දන්න විදිහේ මේ සුද්ධෝදන මහරජතුමාගේ පුත්‍ර රත්නයට වඩා උත්තුංග වූ මට්ටමකටපත් වූ මේ උතුම් සීලයක පිහිටි උතුම් ගුණයක පිහිටි උතුමන් වහන්සේ නමක් මහා බල සම්පන්න උතුමන් වහන්සේ නමක් ඒ කාලෙත් අද වගේ තමයි. ගුණයට වඩා බලයටයි සැලකුවේ. මානෙන් අධික නිසා බුදුන් වහන්සේගේ ගුණය පෙන්වන්නේ නැහැ. හැබැයි බුදුරන් වහන්සේ අර යමහා ප්‍රාතිහාර පෙළහර පාප නිසා උන්වහන්සේගේ බලය පෙන්වනවා. ඒකට බලයට තමයි ගොඩක් වෙලාවට ගරු කරන්නේ. දැන් ගුණයට නෙමෙයි. අදටත් එහෙම නෙමෙයි. අදටත් බොහෝ විට ගිහි පැවිදි ભેදයක් නැහැ. බොහෝ අය ගරු කරන්නේ බලයට. ගුණයට නෙමෙයි. බලයට තියෙන ගරුත්වය නිසා තමයි බලයට තියෙන බය නිසා තමයි ගරුත්වය ඇති වෙන්නේ. හරිය අඩුයි මේ ගුණයට හොයලා ගුණයට ගරු කරන පිළිස. ශාක්‍ය මොකද කළේ? බුදුන් වහන්සේට අවනත වුණා. ඉතින් තථාගතයන් වහන්සේ ශාක්‍යයන්ට ධර්ම දේශනා කරලා බොහෝමයක් ශාක්‍ය කුමාරවරුත් පැවිදි වෙලා ඉතිරි ශාක්‍ය ඥාතීන්ට බුදුන් වහන්සේ ලබා දුන්නා
අවවාදයක්. අවවාදය තමයි හැකිතාක් උපෝසත සීලය ආරක්ෂා කරන්න. තමන්ගේ දිවි හිමියෙන් උපෝසත සීලය ආරක්ෂා කරන්න කියලා උපෝසතේ සමාදන් කරවලා. බුදුන් වහන්සේ වැඩම කළා. ශාක්‍යෝ ටික දවසක් උපෝසතේ රැකලා අතහැරලා දැම්මා. නැවත බුදුන් වහන්සේ වැඩම කළා. ඒක කොහොමද දැන් උපෝසතේ රකින්නවද? අනේ ස්වාමීනි වැඩ රාජකාරිය අධිකයි මට අපිට ඕවා කරන්න බෑ කියලා. අද වගේ තමයි නේ. ඊට පස්සේ මොකද උනේ? නැවත බුදුන් වහන්සේ උපෝසතේ සමාදන් කරලා ඒකේ ಗುಣ කියලා වැඩම කළා. නැවත වැඩිය බලනකොට උපෝසතේ සමාදන් වෙලා නැහැ. සීල් කඩ කරලා. නැවත බුදුන් වහන්සේ සමාදන් කරවලා මේකේ ගුණය දේශනා කළා. බුදුන් වහන්සේ අහනවා කෙනෙක් රත්තරන් කහවණු 100ක් Tamanට දුන්නොත් දවස ගානේ අවුරුද්දක් තිස්සේ කොච්චර වටිනවද කියලා අහනවා. විශාල වටිනවද දවස ගානේ රත්තරන් කහවණු 100ක් දුන්නොත් මේ 365 100ක්. කෙනෙක් රත්තරන් කහවණු දසලක්ෂයක් දුන්නොත් කොච්චර වටිනවද? ඊටත් වඩා මහා විශාල වටිනාකමක්. දවසට දසලක්ෂයේ ගානේ අවුරුද්දක් දුන්නොත් අන්න ඒ වගේ කියනවා මේ වගේ දවසට කහවණු ලක්ෂ කෝටි ගාණෙන් දීලා අවුරුද්දක් තිස්සේ යාට වේතනයක් ගෙවනවා නම් ඒ වේතනයට ලබන්නා වූ යම් ආකාරයක සැනසීමක් සැපයක් සතුටක් තෘප්තිමත් භාවයක් දෙනවා නම් ඊට වඩා 100,000 ගුණයකින් ලක්ෂ කෝටි ගුණයකින් එක දවසක් අපිට පූර්ණ උපෝසතය ආරක්ෂා කරන එක වැදගත් කියලා දේශනා. ඒකට පූර්ණ උපෝසතයක් කියලා කියන්නේ අපි අරුණ උදා වීමේ සිට නැවත අරුණ උදා වෙන තෙක් උදේ සිල් සමාදන් වුණාට පසු පසුදා උදේ අරුණ උදා වෙන තෙක් සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඇයි හේතුව? අර විකාල භෝජන ශික්ෂාපදේ සම්පූර්ණ වෙන්න තියෙන එක. ඒතර තමයි පූර්ණ උපෝසතයක් බවට පත් වෙන්නේ. ඒ පූර්ණ උපෝසතයක් නොවි බොහෝ විට පුරුදුලා අපි අඩු වේලාවකින් සීලය පවාරණය කරලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න. ඒක පූර්ණ උපෝසතයක් නොවුනොත් ඒක අසාර්ථකයි. සාර්ථක උපෝසතයක්. ඒකට සිද්ධ වෙනවා මේ උපෝසත සීලය පිළිබඳව මීට වඩා හොඳ අවධානයකින් යුක්තව උපෝසතය ආරක්ෂා. විශේෂයෙන්ම උපෝසත දවස පොය දවස උපෝසතය ආරක්ෂා කරන්න වැදගත්ම දවසක්. ඒකට හේතුව තථාගතයන් වහන්සේලා ආදී සියලු බුදුවරු බුද්ධත්වයට පත් වෙන වෙසක් පොහොය දින එක. ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරලා ධම්සක්පවත්තන සූත්‍රය දේශනා කරලා ධර්මයේ ප්‍රචාරය කරවන්නේ ඇසළ පොහොය දින එක. සෑම පොහොය දිනයකම පින්වතුනි මොකක් හරි සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා. මොකක් හරි සුවිශේෂී වැදගත්කමක් සෑම පොහොය දිනයකම තියෙනවා. ඒ නිසා සෑම පොහොය දිනයකටම ඒ සුවිශේෂී වැදගත්කම ලැබෙන්නට පාරිසරික වශයෙන් පවා සාධක බලපාන. පාරිසරික සාධක ගණනාවක් බලපානවා. ඒ නිසා තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ බුද්ධ ශාසනයෙහි මේ කටයුතු කාරණා කරනකොට පොහොය දිනයක් විශේෂම පොහොය දිනයකදී ඒ අදාළ කරන සිල් සමාදන් වීමේ ආදී කටයුතු කරන්න. පොහොය දිනයන්හිදී සිල් සමාදන් වීමේ කටයුතු ආදී සිද්ධ කරනකොට පින්වතුනි අර පාරිසරික සහ අනෙකුත් සමාජික වශයෙන් ලැබෙනා වූ සහාය අපිට ලැබෙනවා. පෙරණු නිකන් නෙමෙයි පොය දවසට සිල් සමාදන් වෙන්නට පුරුද්දක් ඇති කරගන්න. ඇත්තටම අපිට නිමාඩු නැති නිසා බොහෝ විට මේ රටවල හරි අමාරුයි. හැබැයි ඒත් සමහර අය ඉන්නවා විශේෂයෙන් සැලසුම් කරලා Tamanගේ නිමාඩු පොහොය දිනයන් හිදීම යොදාගෙන ඒ දිනයන්හි කෙසේ හෝ සිල් සමාදන් වෙනවා. සාමාන්‍යයෙන් කරන දෙයක් ඒක. ඒ නිසා හරිම වැදගත් කාරණයක් ඒක. පොහොය දිනේට සිල් සමාදන් වෙලා තමන්ගේ ඒ කටයුතු කාරණා මනවින් සංවිධානය කරගෙන හොඳින් ඉෂ්ට සිද්ධ කරන එක. ඒ වගේම තමයි පින්වතුනි මේ කාල පරාසය තුළ අපිට දස කතාවේ යෙදিলা දෙතිස් කතාවෙන් වැළකීලා නිර්වාණය සාක්ෂාත් කරන මාර්ගය පිළිබඳවම සෑම විටම හිත යොමු කරන් ඉන්නට ඕන. මේ සීලේහි තිබෙනා වූ ප්‍රබල භාවය කියන එක පුදුමාකාරයි. එක්තරා වැද්දෙක් හිටිය එක්තරා ගස් කපන්නේ වැද්දෙක් නෙමෙයි ගස් කපන කෙනෙක් හිටියා. ඒ මහත්මයාගේ කාර්යභාරය උනේ
වනයේට ගිහිල්ලා ගස් මෙතන තියෙන ගස් කපලා දර එකතු කරන එක. හැබැයි මේ පුද්ගලයා සීලය ආරක්ෂා කරන කෙනෙක්. හොඳ සිල්වත් කෙනෙක්. කැලේට ගිහිල්ලා දර එකතු කරා වුණාට සිල්වත් පුද්ගලෙක්. දවසක් කැලේට ගිහිල්ලා දර එකතු කරනකොට හදිස්සියෙම පිඹුරෙක් මේ මිනිස්සයා වෙලාන්න පටන් ගත්තා. ටිකෙන් ටික වෙලාගෙන එනකොට අතේ තිබ්බේ පොරව. පොරව ඉස්සුවා මේ සතාට කොටන්න. පොරව උස්සලා සතාට කොටන්න සූදානම් වෙනකොට තේරුම් ගත්තා මම සිල් රකින්න කෙනෙක්. මම පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්. ඒ නිසා මම මේ වෙලාවේ මේ හානිය කරොත් මේ සතාට මගේ සීලය කැඩෙනවා. මං දිවිහිමියෙන් සිල් රකින්න වෙනින්ද කමන්නේ වුණ දෙයක් කරගත්ත දැන් කියලා හිතේ. දැන් ටික මේ සතා ඉන ගාවට වෙලනවා. එහෙට මෙහෙට බැලුවා හෙල්ලෙන්නවත් බෑ. තද කරලා දැන් කකුල් දෙක සම්පූර්ණයෙන් වෙලලා. ඉන ගාවට එනකොට නැවත පොරව ඉස්සුවා කොටන්න කියලා කල්පනා වෙනවා නෑ මම දැන් කෙටුවොත් මේ සතා මරණයටපත් වෙනවා. එතකොට මගේ සීලේ ඡේදනය වෙනවා. මටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. පොරව පැත්තකට දැම්මා. නැවත පපුව ගාවට වෙලනකොට තාම අත් දෙක එළියේ තියෙන නිසා පොරව ආයෙත් අතට අරන් කොටන්න හැදුවා අන්තිම අවස්ථාව දැන්. මේ වෙලාවේ මොකද උනේ? නැවත කල්පනා කරා නෑ මම පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් මම පන්සිල් රකින්න කෙනෙක් මම ඒ වගේ හානි කරන්නේ මගේ වැඩ මම සිද්ධ කරන්නේ නෑ කියලා. අල්ලා පොරව විසි කරා මෛත්‍රී සිතෙන් යුක්තව අර පිඹුරාට මෛත්‍රී කරමින් මරණයටපත් වෙන සූදානම් වුණා. සිල් රකින්න නිසා. මොකද උනේ? අන්තිමේට මේ සතාට දරා ගන්න බැරි තරම් ගිනි ගන්නවා වගේ ස්වභාවයක් සතාට තියෙනවා. වෙලන්නේ මිනිස්සයා වැඩ. යටකටු කැඩෙන්න ඔන්න මෙන්න වෙලාගෙන පද කරන ඔන්න මෙන්න යනකොට සතාට දැනෙනවා පිච්චෙනවා වගේ ගතියක්. සතා පැහැර දාලා ගියා යන. මොකද? සීලේ ප්‍රබල භාවය. සීලේ ප්‍රබල භාවය නිසා සතාට තව කෙනෙකුට හානියක් කරන්න බෑ. ඒ වගේ මහා විශාල ප්‍රබලතාවයක් මේ සීලයට තියෙනවා. මේ සීලයේ තියෙන ප්‍රබලතාවය කියලා නිම කරන්න බෑ. වෙන දෙයක් විතරක් නෙමෙයි සක්‍ර දේවීන්ද්‍රය. පින්වතුනි සක්‍ර දේවීන්ද්‍රය කියන්නේ දෙවියන්ගේ අධිපති වශයෙන් සැලකන්නේ. සියලු දෙවියන්ගේ ආනුභාවය ඉක්මවා යන අධිපති භාවයක් තියෙන උතුමන් වහන්සේ නමක්. එහෙව් සක්‍ර දේවීන්ද්‍රය මාලිගාවෙන් එළියට බැහැලා තමන්ගේ රථයට ගොඩ වෙන්නට කලින් හතර දිසාවට වන්දනා කරනවා. ඒ හතර දිසාවට වන්දනා කරනකොට ගාථාවක් කියනවා. මොකද්ද කියන්නේ? යේ ගහට්ඨා පුඤ්ඤතරා සීලවන්තා උපාසකා ධම්මෙන් දාරං පෝසෙන්ති තන් නමස්සන්ති මාතලී. මාතලී දිවරාජයා අහනවා මේ කාටද වඳින්නේ කියලා. ඒතකොට තමයි කියන්නේ හතර පැත්තට වඳිනවා. ඇදලි වෙලා මේ මාතලී අහන ප්‍රශ්නට උත්තරයක් දෙනවා. මම මේ වඳින්නේ කාටද? යේ ගහට්ටා පුඤ්ඤතරා. භික්ෂුන් වහන්සේලාටද නැහැ. යේ ගහට්ටා. මේ ගිහි පිරිස් ඉන්නවා මේ ලෝකේ පුඤ්ඤතරා. මොහොම පින්වත්. සීලවන්තා උපාසකා. සිල්වත් සීලය ආරක්ෂා කරන අය නිකන්. ඒකට ඔන්න බලන්න යේ ගහට්ටා පුඤ්ඤතරා. ඒ කියන්නේ පින් දහම් කරන සිල්වත් අය. ධම්මේන දාරම් පෝසෙන්ති. ධර්මයෙන් දරුවන් පෝෂණය කරන. ඒ කියන්නේ ධාර්මික ජීවිතයක් දීපේතක් ගත කරන. තන් නමස්සන්ති මාතලිය. මාතලිය මම නමස්කාර කරනවා. ඒතර සක්‍ර දේවීන්ද්‍රයා සීල ආරක්ෂා කරන ගිහියන්ටත් නමස්කාර කරනවා. පැවිද්දෝනේ ගිහියන්ට. එතකොට විශාල බලයක් මේ සීලේ තියෙනවා. සීලය ගැන කතා කරොත් සීලේ බලය ගැන කතා කරොත් මෙතකයි කියලා නිම කරන්නට බෑ. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ ලංකාවේ හිටපු මහරහතන් වහන්සේලා උන්වහන්සේගේ පාළි දැනුම පරීක්ෂා කරන්න උන්වහන්සේට ගාථාවක් ලබා දෙනවා. ගාථාව තමයි අන්තෝ ජටා බහිජටා ජටා ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි තං කොයිමං විජිතේ ජට. මේ ප්‍රශ්නේ අහුවහම ඒක ප්‍රශ්නයක් ඇතුළු ගාථාවෙන් අහන ප්‍රශ්නයක්. සංයුක්ත නිකායේ තියෙන සූත්‍ර දේශනාව. මේ ප්‍රශ්නේ අහුවහම ඒකට උත්තරේ දැන් අපි නම් ප්‍රශ්නයක් අහුවොත් ඒක කියලා උත්තරේ දෙනවානේ.
බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ උත්තරේ දෙන්නේ පොතක වචනකින් නෙමෙයි. උන්වහන්සේ ගිහිලා තල්පත් එකතු කරලා තල්පොත් හදලා පොතක් සටහන් කරනවා. මොකක්ද උත්තරේ මේකට? අන්තෝ ජරා බහිජරා ජරා ජරිත බද. ඇතුළෙත් ගැට පිටත් ගැට, ගැට මැද තවත් ගැට. තන්තං ගෝතම පුච්චං ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අහනවා කොහොමද මේ ගැට ටික ලේලා අපි බොහොම ගැට නැති ගැහැට නැති තත්ත්වයට මේ වටපිටාවපත් කරන්නේ. එතකොට ඒකට බුදුන් වහන්සේගේ උත්තරය ඇත්තටම බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට ඒ උත්තරේම තමයි ලබා දෙන්නේ. ඒකත් සංයුත්ත නිකායේ තියෙනවා. මොකද්ද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං භාවයන්. ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජට. එතකොට මේ කතාවේ තියෙනවා මේ දේශනාවේ තියෙනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේ පිහිටපු ප්‍රඥාවන්ත පුද්ගලයා චිත්තං පඤ්ඤං භාවයන්. හිත ප්‍රඥාවත් වර්ධනය කරනවා. කියන්නේ චිත්ත කියන්නේ අතරම සමාධිය මෙතන සමාධියත් විදර්ශනාවත් වර්ධනය. ආතාපි නිපකෝ බික්ඛු කෙලස්තාන වීරයෙන් ඇති දක්ෂ වූ ඒ භික්ෂුව තමයි සෝයිමං විජිතේ ජට. මේ සංසාරේ නැමැති ගැට ටික ලෙහලා දාන්නේ. සංසාරේ නැමැති මේ ගැට කන්දරාව ලෙහලා දාන්නේ. ඇතුළෙත් පිටත් හැම තැනකම ගැට තියෙන මේ ගැට ටික ලෙහලා දාන්නේ ඒ උතුමන් වහන්සේ. කොච්චර වැදගත් කාරණයක්ද මේ. පටන් ගන්නෙ කොහෙන්ද? සීලෙන්. විසුද්ධි මාර්ගය කියලා ග්‍රන්ථයක් රචනා කරනවා මේ ප්‍රශ්නට උත්තරේ ලබා දෙන්න බුදුගොස් ස්වාමීන් වහන්සේ. විසුද්ධි මාර්ගයේ පළවෙනි වෙළුම උන්වහන්සේ ලියලා උන්වහන්සේගේ සතපෙන තැනට එහා පැත්තෙන් කියලා මා සතපෙනවා. සතපුණාට පස්සේ පහෝදා එළි වෙලා බලනකොට පොත නැහැ. පොත කවුද හොරකම් කරලා. උන්වහන්සේ කලබල වෙන්නේ ආය පොත ලියන්න පටන් ගන්නවා. තමන් සම්පූර්ණයෙන්ම සීලය පිළිබඳව, සමාධිය පිළිබඳව, ප්‍රඥා පිළිබඳව ලියපු සම්පූර්ණ පොත. රතවිනිත සූත්‍රේන ආකාරයට සප්තවිසුද්ධිය මුල් කරන් ලියපු පොත. විසුද්ධි මාර්ගය නම් වූ ග්‍රන්ථය කවුරු හරි හොරකම් කරන් ගිහිල්ලා. දෙවෙනි දවසෙත් උන්වහන්සේ දෙවෙනි පාරටත් උන්වහන්සේ මාස ගාණක් මහන්සියලා නැවත පොතක් සටහන් කරලා ලියලා එදා ඒ ග්‍රන්ථය සුරතෙහි තබාගෙන සතප වෙනවා. පහෝදා මැදියම් රාත්‍රියේ උන්වහන්සේ කැසගිලියට යනට පොත ඇඳ උඩ තියලා ගිය වෙලාවේ ඒ පොතත් හොරකම් කළා. දෙවෙනි පොතත් හොරකම් කළා. දැන් පොත් දෙකක්ම නැහැ. උන්වහන්සේ සැලෙන්නේ නැහැ. තුන්වෙනි පොතත් උන්වහන්සේ අර සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ගාථාව පදනම් කරගෙන රත්විනිත සූත්‍රයේ කියලා තියෙන විදිහේ සප්තවිසුද්ධිය මුල් කරගෙන දැන් ලියන. තුන්වෙනි පොත ලියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරගන්නවා අද නම් රාත්‍රියේ මම කිසිසේත්ම කොහෙටවත් යන්නේ මෙතෙන්ට වෙලා ඉන්නවා හැකිතාක් කියලා එතෙන්ට වෙලා අදිෂ්ඨානෙ ඉන්නවා. මෙහෙම ඉන්නකොට පහෝදා උදේ බලනකොට හොරකම් කරපු පොත් දෙකක් ගෙනල්ලා මේසේ උඩින් තියලා. පොත් තුනම අරගෙන ඉලා උන්වහන්සේ මහා විහාර වාසී මහරහතන් වහන්සේලාට බාර දෙනවා. ඒක තමයි ඔබ දැකලා ඇති. කෙළණි විහාරයේ තියෙන විසුද්ධි මාර්ගයේ බාර දෙන චිත්‍රයක්. සෝලිස් මෙන්ඩිස් මහත්මයා ඇඳපු. ඒකම තමයි ඉංග්‍රීසි විසුද්ධි මාර්ගයේ පොතේ පිටකවරට තියෙන්නේ. ඔබ දැකලා තියෙ පොත බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ඒ වකට මහා විහාරයේ හිටපු මහරහතන් වහන්සේලාට පොත බාර දෙනකොට එතන පොත් තුනක් බාර දෙන පිටුරයක් තියෙනවා. පොත් තුන තමයි අර විසුද්ධි මාර්ගයේ පිටපත් තුන. මේ පිටපත් පරීක්ෂා කරපු භික්ෂුන් වහන්සේලා පුදුම වෙනවා. මහරහතන් වහන්සේලා කියනවා මේ නම් පුදුමාකාර දක්ෂ භික්ෂුවක්. මොකද වෙන වෙනම ලියපු පිටපත් තුන එකිනෙකට එක හා සමානයි. කොච්චර මතකයක් දෙන්න. තමන් වහන්සේ කරපු පරිශ්‍රණයේ දැනුම ඒ ආකාරයෙන්ම මතක තිබිලා ඒ ආකාරයෙන්ම පොතේ සටහන් කරලා තියෙනවා. ඒක තමයි අද වෙනකොටත් විසුද්ධි මාර්ගය කියලා අපි බොහෝම ඉහළින් පිළිගන්න ග්‍රන්ථයක් වශයෙන් සම්පාදනය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ධර්මයේ තුල මේ විසුද්ධි මාර්ගයේ තුල සීල නිर्देशය වශයෙන් සීලය සම්බන්ධයෙන් විශාල තොරතුරු ගණනාවක් ඇතුළත්. ඒතර සීලය සම්බන්ධයෙන් ගත්තහම ධර්මයේ තුල මේ වගේ විසුද්ධි මාර්ග ආදී ග්‍රන්ථ තුලත් විශාල තැනක් සීලෙන් ලබා දීලා තියෙනවා. අංගුත්තර නිකායේ කිමත්තේ සූත්‍රය අරන් බලන්න
සීලෙන් පටන් ගත්තොත් නිවන දක්වාම යන්න පුළුවන් කියන කාරණේ පැහැදිලිව පෙන්වලා දෙනවා. සීලෙන් පටන් අරන් ඍජුවම නිවන කරාදම යන්න පුළුවන් පටිපාටියක් ක්‍රමවේදයක් මේ සීලය තුල තියෙනවා කියන කාරණේ බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට මේ සීලේහි ස්වභාවය ගත්තාම සීලේහි ස්ථාවර භාවය සීලේහි ස්වභාවය ගත්තාම පින්තුනි සීලය කියලා කියන්නේ වර්ධනය කරන්න අපිට අපේ ස්ථාවර භාවය හදන ප්‍රීතිමත් භාවය හදන ගුණාංගය. දැන් බොහෝ අය අහනවා මේ සීල ආරක්ෂා කිරීමෙන් මොනවද අපිට ලැබෙන්නේ? අපිට අපේ ස්ථාවර භාවය වර්ධනය වෙනවා සීලෙන් ඇත්තට. සීල රකින්න කෙනා හරි ස්ථාවරයි, අස්ථාවර නෑ. සීල රකින්න කෙනා එහෙම වෙන්නේ නෑ. එයා හරි ස්ථාවරයි. සීල රකින්න කෙනා බය නෑ. සීල ආරක්ෂා කරන කෙනෙක් මරණින් මත්තේ අපායයි කියලා බයද? සීල ආරක්ෂා කරන කෙනෙක් තමන් වැරදි වැඩක් කරනවා කියලා පශ්චාත්තාවයක් තියෙද නැහැ. සීල රකින්න කෙනාට ඒ බය නැහැ පිටුපිට. ඒ නිසා සීල ආරක්ෂා කරන කෙනාට අපි දකින විදිහේ අපිට පේන විදිහේ බය නැහැ. අපි වගේ මාන්නෙන් යුක්තව යම් කරුණු කාරණා සාක්ෂාත් කරගන්න මාන්නෙන් යුක්තව යම් කරුණු කාරණා විසඳන්නට මාන්නෙන් යුක්තව යම් කරුණු කාරණා හරහා සැලෙන්නට වටපිටාව සකස් කරන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම ඊටාම හොඳින් තේරුම් ගන්න කාරණයක් තමයි සීලෙන් අපේ ස්ථාවර භාවය වර්ධනය වෙනවා. ඊළඟට සූත්‍රවලත් පෙන්ලා දීලා තියෙනවා සීලෙන් අපේ සමාධියට අවශ්‍ය කරන ප්‍රධානම ගුණාංගයක් වන සැහැල්ලු භාවය වර්ධනය වෙනවා. සිල් රකින්නකොට පින්වත්නි ප්‍රීතිමත් භාවය වැඩි වෙලා ප්‍රීති ස්වභාවය වැඩි වෙලා සැහැල්ලු භාවයටපත් වෙනවා. හොඳට දැකලා සිල් රකින්න අය දිහා බලන්න සිල් රකින්න අය හරීම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. හරි ප්‍රීතිමත්ව ජීවත් වෙනවා. මේ ප්‍රීතිමත්ව සැහැල්ලුවෙන් ජීවත් වීම කියන කාරණේ හරිම වටිනවා. ඊළඟට සිල් ආරක්ෂා කරන කෙනා සමාධි ලබන්නේ කෙනා. සීලේ තියෙන ප්‍රධාන වාසියක් තමයි සමාධි ලබන්නේ කෙනා සිල් ආරක්ෂා කරන කෙනා. ඒ විතරක් නෙමෙයි සිල් ආරක්ෂා කරන කෙනා දෙවියන්ට මිනිසුන්ට ප්‍රිය වෙනවා. දැක්කනේ සක්‍ර දේවීන්ද්‍රයා පවා කියනවා නේද? මේ සීල ආරක්ෂා කරන පුද්ගලයාට මම වන්දනා කරනවා කියලා. ඒක සක්‍ර දේවීන්ද්‍රයා වගේ සක්‍රයා වගේ අය පවා ගරුත්වයට ලක් කරන සලකන පිදීම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒක හිතා ගන්න බැරි විදිහේ මහා විශාල කුසල ධර්මයන් රාශියක් මේ සීලය හරහා වර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි සීලය කියන කාරණය අපි දන්නවා කොච්චර දන් පූජා කළත් සීල ආරක්ෂා කරන්නේ නැත්නම් එයාට මනුස්ස ලෝකයේ ඉපතක් ලබන්න පහසු දෙයක්. සීල් නරක දන් දීපය තමයි අපි කතා කරන විදිහට සැප ලබන තිරිසන් සත්තු. සැප ලබන සමහර പ്രേත කොට්ටාස, සැප ලබන සමහර අසුර කොට්ටාස බවට පත් වෙනවා. එයාට සැප තියෙනවා මොකද හේතුව දන් දීපු නිසා. හැබැයි ධර්ම අවබෝධය කරගන්න හිත වඩන්න අවශ්‍ය කරන පාර තියනවද? නැහැ. ඒ හේතුව සීල් දැකලා නැහැ. ඒ නිසා මේ උපෝසත දවසක අපි අදගත් වශයෙන්ම කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන්ම උපෝසත දවසේ කල්පනා කරන්න කාරණයක් තමයි සීලේ මනමින් ආරක්ෂා කරන එක. උපෝසත දවසට හැකිනම් මනමින් ආරක්ෂා කරලා සීලේ ස්ථාවර භාවයට පත් කරලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා කටයුතු කාරණා කරන්න පුළුවන් නම් වඩාත් යෝගිතරයි. ඇත්තරම බොහෝ දිනාට මේ හැකියාව උදාපත් වෙන්නේ බොහෝම කලාතුරකින්. කල්යාණ මිත්‍ර සම්පත්තියේ දුර්ලභ භාවයමයි ඒක. ඇත්තට මේක කල්යාණ මිත්‍ර සම්පත්තියේ දුර්වලතාවයමයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය සාක්ෂාත් කරන්නට අවශ්‍ය කරන වටපිටාව යම් කිසි කෙනෙකුට මනවින් දියුණු කරන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රයා හොඳට සිල් ආරක්ෂා කරන්න තමන්ට කියලා දෙනවා නේද? කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන කෙනා දැන් ඇත්තටම සමාජයේ බොහෝ විට අපිට සිල් ආරක්ෂා කරගන්න බැරි ඇයි? පාප මිත්‍ර ආශ්‍රය නිසා. පාපය සීලේ ඡේදනය සාධාරණීකරණය කරනවා. ඔබ දන්නවද? බොහෝ විට අපි සමාජයේ පාපය සිල් කැඩීම සාධාරණීකරණය කරනවා. හරි භයානකයි.
ඒ පාපයේ සිල් කැඩීම සාධාරණීකරණය කරනවා කියලා කියන්නේ මොකද්ද? පාප මිත්‍රාශ්‍රය. පාප මිත්‍රය ලැබෙන්නේ. කල්යාණ මිත්‍ර සේවනය කරන්න නම්, කල්යාණ මිත්‍ර ලබන්න නම් අපි පින් කරලා තියෙන්නට ඕනේ. අනිත් අයට කල්යාණ මිත්‍ර වෙලා තියෙන්නට ඕනේ. අපි උත්සාහයෙන් කල්යාණ මිත්‍රව හොයාගෙන ගිහලා එයාලගේ ඇසුර ලබන්නට ඕනේ. කල්යාණ මිත්‍රයෝ සීලය ඡේදනය කිරීම සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම කාරණා. කවදාකවත් කල්යාණ මිත්‍රයෝ සීලය කැඩීම, සිල් කඩන එක සාධාරණීකරණය කරන්නේ නැහැ. කවදාවත්ම කල්යාණ මිත්‍රයෝ සිල් ඡේදනය කරන එක හොඳයි කියලා යහපත්ය කියලා අනුමත කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෝ හැම විටකම සීලේ ඡේදනය කිරීම ගරහාවට ලක් කරනවා, නිගරු කරනවා. කල්යාණ මිත්‍රා කවදාවත් පාපය හොයි කියලා අනුමත කරන්නේ නැහැ. පාපයට නිග්‍රහ කරනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර සේවනය කරන්නා වූ පුද්ගලයා පැහැදිලිවම සීලය රකින්න උනන්දුවක් ඇති කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට නිතර නිතර සිල්වතුන් ඇසුරු කරන මහා සංඝරත්නය, ධර්මය, භාග්‍යතුන් වහන්සේ ආදී සිල්වතුන්ගේ ඇසුරු කරන, ඒ සිල්වතුන්ගේ ගුණ පිළිබඳව කතා බහ කරන, අධ්‍යයනය කරන කෙනෙක් නම් එයාට අවශ්‍ය කරන ගුණාංග වර්ධනය කරන මේ කතා කරපු වටපිටාව, කතා කරපු මූලික සන්දර්භයේ හේතු ආසාව. ඇත්තටම අපිට බොහෝ විට තේරෙන්නේ නැති කාරණයක් තමයි ඒක. බොහෝ විට තේරුම් ගන්න අමාරුයි මේ සීලය මෙච්චර වැදගත්ද කියලා. අපිට බාහිරින් බැලුවම පේන්නේ මේක නිකන් ප්‍රතිපත්ති ටිකක් විතරයි. අපි නොකර දුක් විඳිනවා වගේ තමයි ලෝකයේ සමහර අය කතා වෙන්නේ. මොකද මේ සැප ලබන්නදී ආවේ සැප ලබන්න නැතුව දුක් විඳින්න. ඒක මහා බරපතල තත්ත්වයක්. ඇත්තටම සීලය කියලා කියන්නේ කලාතුරකින් බොහෝම කාලාන්තරකින් අපිට සැප ලැබීම සඳහා, ධර්මයේ වැඩිම සඳහා, හිත වැඩිම සඳහා යටත් පිරිසෙන් වැදගත්ම කාරණය වන නිර්වාණ සාක්ෂාත් කිරීම සඳහා අවශ්‍ය කරන සාධක සපයන්නා වූ වටපිටාව. හදන ප්‍රධාන ගුණාංගය. ඕලාරික භූමිය තුල සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග තුනෙන් වඩන්න පහසුම ගුණාංගය සමාධි සීලය. සමාධි උපදින ලේසි නෑ. ප්‍රඥාවේ විදර්ශනා ඥාන උපදවන ලේසි නෑ. ලේසිම කාරණේ මොකක්ද? සීල ආරක්ෂා කරන. ඒතර සීල ආරක්ෂා කරන එක භාවනා මාර්ග වර්ධනය කරන එකට වඩා සාමාන්‍ය මට්ටමේ ලෝකයේ ඕලාරික වශයෙන් පහසු කාර්යයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සීලය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මනමින් Tamanගේ වටපිටාව සකස් කරගත්තොත්, මනමින් Tamanගේ කරුණු කාරණා දියුණු කරගත් එයා පහසුවෙන් සීලය රකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ සීලයෙන් මහ විශාල ආනිසංස රාශියක් එයා ලබන්නේ බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. සීලය ආරක්ෂා කරන කෙනා මොකද්ද කියන්නේ? විනය පිටකෙත් කියනවා අප්පසන්නානං වා පසාදාය නොපැහැදුණු අයගේ පැහැදීමට හේතු වෙනවා සීල ආරක්ෂා කරන කෙනා. Taman ගැන කවුරු හරි අපහැදිලා ඉන්නවා නම් සීල ආරක්ෂා කිරීමෙන් එයා අපි ගැන පහදිනවා. පසන්නානං වා බිහියෝ භාවය පැහැදුණු අය වඩාත් ප්‍රසාදයට පැහැදීමටපත් කරනවා. පසන්නානං වා බිහියෝ භාවය. එතකොට අපහැදුණු අය පහදවන එකත්, පැහැදුණු අයගේ පැහැදීම වඩාත් වර්ධනය කරන එකත් මේ සීලයෙන් වෙනවා. එතකොට ධර්මයේ කිරීමෙන් දැන් බොහෝ විට බුදුදහමට බොහෝ විට චෝදනා වටපිටාවෙන් එල්ල වෙනවා. පොඩ්ඩක් හොඳට බුදුදහමට එල්ල වෙන චෝදනා විශ්ලේෂණය කරලා බලන්නේ කිසිම එකම චෝදනාවක්වත් භාවනා මාර්ග සම්බන්ධයෙන්, භාවනා වැඩිම සම්බන්ධයෙන්, නිවන් මාර්ගයේ නිවැරදිව දිනු කිරීම සම්බන්ධයෙන් එල්ල වෙනවද? නැහැ. හැම චෝදනාවක්ම එල්ල වෙන්නේ නිවන් මාර්ගයෙන් බැහැරට යනා වූ අය සම්බන්ධයෙන්. නිවන් මාර්ගයෙන් බැහැරට යාම සම්බන්ධයෙන්. අන්න ඒක හරිය වැදගත් කාරණයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. හරියට සීල ආරක්ෂා කරොත්, හරියට ප්‍රතිපත්ති මාර්ගය පූර්ණේ කරොත් කිසිම කෙනෙක් මේ නිවන් මාර්ගයෙන් බැහැරට යන්න අවශ්‍ය කරන මූල ධර්ම සාක්ෂාත් කරන්නේ නැහැ. යා නිවන් මාර්ගය තුල වැදෙන්න හේතු වෙන කරුණු කාරණා දියුණු කරනවා. ඒ විතරක් නෙමේ සීල ආරක්ෂා කරන කෙනාට කල්යාණ මිත්‍ර වුණ ගැහෙනවා. සීල ආරක්ෂා කරන කෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා. සීල ආරක්ෂා කරන කෙනාට අමනුෂ්‍යයන් පීඩාවට පත් කරන්නේ නැහැ.
ඇත්තටම ආටාරණ්‍ය සූත්‍රයේ දේශනා කරන විදිහට සීල ආරක්ෂා කරන කෙනාට අමනුෂ්‍යයන්ට හානි කරන්න බෑ. එහෙම හානි කරත් ඒ වෙනුවෙන් ආරක්ෂාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සීල ආරක්ෂා කරන කෙනාගේ සීලේහි සුගන්ධය දෙවියන්ටත් ප්‍රියයි. දෙවියන්ට මේ මනුෂ්‍යයන්ගේ පායස සූත්‍රයේ කියන විදිහට මනුෂ්‍යයන්ගේ මහා විශාල දුගඳක් තියෙනවා. දෙවියන්ට ගව් ගානකට ඒ දුගඳ තේරෙනවා. ඒ හින්දා මනුෂ්‍ය ලෝකේ පැත්ත බලාත් දෙවියෙක් ලේසියකට එන්නේ නැහැ. හැබැයි සීලවන්තයෙක් හිටියොත් ඒ සීලවන්තගේ සීල සුගන්ධය නිසා දෙවියන්ට පහසුවෙන් එලා වැඩ ඉන්න පුළුවන්. ඒ හින්දා සීල ආරක්ෂා කරන්න වුන් සීලය මනමින් ප්‍රගුණ කරන්න වුන් සැලකූ කල්හි ඒ උතුමන් වහන්සේලා දෙවියන්ගේ ප්‍රසාදයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සීල ආරක්ෂා කරන්නා වූ පුද්ගලයා තිරිසන් සතුන්ගේ පවා ප්‍රසාදයට පදනවා. තිරිසන් සතුන් පවා සීල ආරක්ෂා කරන කෙනාට ගරු කරනවා. ඒතරම ඒ සතුන්ට පවා සීලයක් ආරක්ෂා කරන කාරණයක් ඒක. සීලේ වටිනාකම යටත් පිරිසෙන් ගත්තොත් වින්වතුනි එක ශික්ෂාපදයක් ආරක්ෂා කරලා ආනිසංස තියනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ එකක් රකින්න කියන එක නෙමෙයි යටත් පිරිස එකක් රැක්කත් ඇති කියලා. ආනිසංස තියෙනවා. සාමාන්‍යයෙන් පන්සිල් පද රකින්නට ඕනේ. පන්සිල් පද කඩ කරොත් ඒවා ප්‍රධාන කර්මපත නිසා බරපතල අකුසල් වෙලා අපාය යන්න පුළුවන්. හැබැයි එක ශික්ෂාපදයක් ආරක්ෂා කිරීමෙත් ආනිසංස තියෙනවා. එක්තරා හොරෙක් හිටියා. කැලේ වාසය කරපු හොරෙක් මේ හොරා ගොඩක් වෙලාවට කැලේ හිටියා ඇත්තටම. මෙයා වැද්දෙක්. වැද්දා වුණාට හොරකම් කරනවා. දවසක් මේ වැද්ද හම්බෙනවා රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේගෙන් වැද්දා අහනවා මේ වහන්සේ මොකද මේ කැලේට වෙලා කරන්නේ? රහතන් වහන්සේ උත්තර දෙනවා වැද්දට මම මේ බණ භාවනා කරනවා කැලේට වෙලා ඉඳගෙන නිවන් මාර්ගය සාක්ෂාත් කරපු කෙනෙක්. කියලා ධර්මයේ ටිකක් කියනවා. ධර්මයට පහදිනවා. මේ වැද්ද. ධර්මයට පැහැදිලා අහනවා අනේ ස්වාමීනි බොහොම හොඳයි. හරි අගනයි ධර්මයේ. මට බැරිද මාර්ගයේ වර්ණනය කරන්න? මොකද බෑ? සීල ආරක්ෂා කරන්න කියලා. සිල්පද ටික කියනවා. එක එක සිල්පදයක් ගන්න වැද්දා කියනවා අනේ ස්වාමීනි ඒක කරන්න බෑ ඒක කරන්න බෑ මොකද හේතුව? ප්‍රාණඝාතය නොකර බෑ ස්වාමීනි මම වැද්දෙක් මම ප්‍රාණඝාතය කරේ නැත්තම් නගරයට ගිහිල්ලා මස් විකුණන තමයි ඉස්සර වැද්දා කියන මේ වචනේ ඇත්තටම අපි වැරදි වැද්දා කියන වචනේ අපි යොදලා තියෙන්නේ ලංකාවේ ආදිවාසීන්ට. නමුත් මේ වැද්දා කියන පදේ කවුරු හරි පරිවර්තනය කරලා තියෙනවා ලුද්ද කියන පාලි වචනේ තමයි වැද්දා කියලා පරිවර්තනය කරලා තියෙන්නේ. එතකොට මේ ලංකාවේ කියන ආදිවාසීන් නෙමෙයි මේ කියන්නේ කැලේ වාසය කරන දඩේනේ ගිහිල්ලා මස් එකතු කරලා ඒ මස් වෙළඳපොලේ විකුණලා ආදායමක් ගන්න කෙනෙක්. එතකොට මේ අපේ ලංකාවේ ආදිවාසීන්ට ඒ වගේ නෙමෙයි. ඒ වචන පැටලීමක් තියෙනවා. මෙයාගේ කාර්යභාරය මෙයා ව්‍යාපාරිකයෙක් තරම් විදිහකට එයා කරන්නේ කැලේ ගිහිල්ලා දඩයක්කාරයෙක්. ඒ කාලේ වැද්දා කිව්ව දඩයක්කාරයෙක්. එතකොට මේ දඩයක්කාරයා අනේ ස්වාමීනි කොහොමද මං එහෙම කරන්නේ? මගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මේක. සත්තු මරණ එක. මේක බෑ. හොරකම් කරන එක. ඉතින් ස්වාමීනි මම කැලේට ඔය ගියාම නගරේ පැත්තේ මට ඉතින් හැමදාම මේ කැලේ සැප සම්පත් නැහැ. මට මේ අවශ්‍ය කරන ඔක්කොම දේවල් කැලේ නැහැ. ඉතින් ඒ නිසා සමහර දේවල් මට ගන්න සල්ලිත් නැහැ. ඉතින් මගේ මේ පවුලක් නඩත්තු කරන්නත් තියෙනවා. අපේ මේ පිරිසක් කැලේ ඉන්නවා. ඒ නිසා අපිට ඉතින් පුංචි දේවල් හොරකම් කරන් ඉන්න වෙනවා ස්වාමීනි. ඒක කරන්න දෙයක් නැහැ. ඉඳලා හිටලා ඒ කරන් නවත්තන්න බෑක මගේ ජීවනෝපාය. ඊළඟට දේශනා කරනවා ස්වාමීනි මට බොරු නොකිය ඉන්නත් බෑ මොකද බැරිලානේ හොරකම් කරලා අහුනොත් එහෙම නෑ මම කරන්නේ නෑ කියලා බොරු කියන්නේ. ඉතින් ඇඟේ අමාරු යන්න මට ඉතින් රහමෙර පානය කරන්නත් වෙනවා. ඔය අපි කියන අපේ කියන නිදහසට කරුණු ටිකම දුන්නා. ඊට පස්සේ රහතන් වහන්සේ යනවා කාමයේ වර්ධව හැසිරීම. ඒක නම් මට නොකර ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒක හරිය කමන්නේ රකින්න කියලා. ඉතින් මොකද වැද්දා පොරොන්දු වෙනවා ඒක රකින්නවා කියලා. දවසක් මේ වැද්දා හොරකමේ යනවා ගෙදරකට. හොරකමේ ගියාම ඒ ගෙදර කාන්තාව මේ වැද්දාව දැකලා ස්වයං පුරුෂයා එහා පැත්තේ කාමරේ මේ පැත්තේ කාමරේ වැද්දා හොරකම් කරනකොට සද්ද ඇවිල්ලා හීන්සරේ බලනකොට වැද්දෙක් එයාගේ ශරීරයට ආසාවක් ඇති වෙලා අයුතු යෝජනාවක් මේ කාන්තාව කරනවා. වැද්දා කියනවා බෑ ඒ වගේ අයුතු යෝජනා කරන්නේ නැහැ මම මේ හොරකම් කරන්න යනවා. ඒතර කාන්තාව කියනවා කමක් නැහැ හොරකම් කරන් යන්න ඇති තාක් හොරකම් කරගෙන අපි දෙන්නත් එකතුලා මේ මිනිස්යාවත් ඝාතනය කරලා මේ අපි දෙන්න ජීවත් වෙමු
කියලා කාන්තාව අයිති යෝජනා කරනවා. කාන්තාව අයිති යෝජනා කරනවා, වැද්දා යෝජනා ප්‍රතික්ෂේප කරනවා. මේක ඇහෙනවා එහා පැත්තේ ඉන්න ගෙහිමියාට. ගෙහිමියාට මේක ඇහිලා එයා පුදුමාකාර විදිහට ප්‍රසාදයට පත් වෙනවා වැද්දාගෙන. වහාම ඇවිල්ලා කාන්තාව එලවලා වැද්දට ධන ධාන්‍ය සම්පත් දීලා උපකාර කරනවා. ඉතින් එදා පටන් එයාට පන්සිල් රැකගෙන අර මනුස්සයාගේ ධන ධාන්‍ය සම්පත් වලිනුත් ප්‍රයෝජනය අරගෙන ජීවත් වෙන්න පුළුවන් වුණා කියන එක. බාන සීලයක් යටත් පිළිස එක ශික්ෂාපදයක් හෝ රැකීමේ ආනිසංස පේනවනේ. ඒ නිසා මෙතකයි කියලා නිම කරන්න බෑ. මහා විශාල ආනිසංස රාශියක් තියෙනවා. ඒ නිසා මේ ලබන්නා ආනිසංස ලබාගෙන අපි මේ දියුණු කරන්නා වූ සීලය මනවින් දියුණු කරගෙන වඩාත් උත්තරීතර වූ තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරන්න අවශ්‍ය කරන සියලු කුසල ධර්මයන් වර්ධනය කර ගනිමින් උතුම් මහ නිවන් සුවය සාක්ෂාත් කර ගැනීම සඳහාම මේ පින් එකසේ හේතු වාසනා කරගනිත්වා කියලා සියලු දෙනාටම පින් අනුමෝදන් කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවෙහි පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අපි මේ ලෝකවාසී මහා සංඝරත්නයට අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලා වරප්‍රමුඛ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වරප්‍රමුඛ මේ ලෝකවාසී මහා සංඝරත්නයටත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පරලෝකීය අවසුළු ඥාතීන්ටත් ජීවත් සිටින අවසුළු ඥාතීන්ටත් අනුමෝදන් කරනවා. ඒ වගේම මම කලින් සඳහන් කළා වගේ අද සුවිශේෂී දවසක් ඒ තමයි අපගේ පූජනීය විමල ඥාන ස්වාමින් වහන්සේගේ 31 වෙනි පැවිදි ජන්මදිනය. හරියටම අදින් වසර 31කට පෙර තමයි උන්වහන්සේ නාවිනාරණ්‍ය සේනාසනයේදී පැවිදි බිහිවුණපත් උනේ. ඒ නිසා අපි උන්වහන්සේටත් මේ සිද්ධ කරන්නා වූ ශාසනික කටයුතු මහා භාරදූර කාර්ය රාශියක් සිද්ධ කරමින් විශාල පිරිසකට භාවනා මාර්ගය එළිපෙහෙළි කර දෙමින් විශාල පිරිසකට භාවනාවට අවශ්‍ය කරන ගුණාංගයන් වර්ධනය කරන්නට අවශ්‍ය වටපිටාව සලසා දෙමින් පහසුකම් සලසා දෙමින් දිවාරයන් නොබලා බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කරමින් ශාසනික සේවය කරන උන්වහන්සේට මේ පින් අනුමෝදන් කරන විශේෂයෙන්ම අද දවසේ දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේත් ගාමිණී මහත්මයා සහ ජයන්ත ඇතුළු දායක පිරිසක්. මේ පිරිස බලාපොරොත්තු වන්නේ අපගේ ස්වාමින් වහන්සේට උන්වහන්සේ පැවිදි ජීවිතය ඇතුළත් වෙලා වසර 31ක් සම්පූර්ණ කරන අපගේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් চিරාත් කාලයක් අප වෙනුවෙන් ශාසනික සේවයේ යෙදෙන ගමන්ම මේ ජීවිතයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි එලෙසින්ම ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. අප සෑම දෙනාමත් කෘතඥතා පූර්වකව මේ ධර්ම දේශනා සංවිධානය කිරීමත් මේ පින්වතුන් කෙරෙහි අනුකම්පාවෙන් ස්වාමින් වහන්සේ හැමදාම බොහෝ වෙහෙස මහන්සිය තිබියදී බොහෝ වැඩ රාජකාර අතරතුරත් ධර්ම දේශනා කරමින් අනුග්‍රහය දක්වනවා. අපි ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව අප්‍රමාදීව ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් මහා නිවන් සුවය සාක්ෂාත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින් හේතු වාසනා කරගෙන අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දක්වන චමිලා මහත්මිය, ලලිතා විමලරත්න සහ විනීතා යන අය අරමුණු වශයෙන් දක්වා තිබෙන ත්‍රිපල් බ්ලොක් ආරණ්‍ය සේනාසන වාසී ගරු ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පින් හේතු වාසනා වේවා. අපගේ පවුල් වල අයට ආශිර්වාද කිරීමටත් අප හැම දෙනා නමින් මිය පරලෝකියාවට පින් අනුමෝදන් කිරීමටත් මේ සියලු දෙනා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුරේන්ද්‍ර බණ්ඩාර මහත්මයා, සුරේෂා වික්‍රමසිංහ යුවල ඔවුන්ගේ දරුවන් වන සියාරා වෙනුලි දියණිය සහ පුතුණුවන් වන සේනුත් යෙත්මින් විසින් මේ පින්කම සිද්ධ කරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ මීට වසරකට පෙර ඔක්තෝබර් 31 දිනට යෙදෙන ඔක්තෝබර් 31 දිනට පරලෝ සැපත් තෙල්මා ජයමාන් දෑබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට මීට වසරකට පෙර වියෝ වූ සෙදම් කිත්මින් පුතණුවන් හට පින් පැමිණවීමටත් මේ පින්කමේ දායකත්ව දරන්නා වූ පාර්ශ්වයන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සහ සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වන්නා වූ සම්‍යක් ප්‍රාර්ථනා එලෙස නිශ්චිතවා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා. උතුම් නිවන් සුවයම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පින එකසේ හේතු වාසනා වෙත්වා කියන ලෙසින් පින් අනුමෝදන් කරමු. ඊතාවතාචම් හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතා චම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 ඕකාස වන්දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු තබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සුඛත් වේවා සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ඔක්තෝබර් මාස 30 වෙනි බදාදා සිකුරාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ අපේ අනුශාසකත්වය දරන පූජ්‍යපද ඉහළගොකරල්ලේ පාසාදික ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ හිමි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් සියලු කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි